Hallelujah. 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 නිදිමත එනෙමෙනේ ඉන්නේ කට්ටිය. Anybody sleeping? Hallelujah. Hallelujah. දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. Glory be to God. ස්වාමීන් වහන්සේට ස්තුති කරනවා ඔබ මැද්දේ දෙවියන් වහන්සේගේ වචනය ගෙනෙන්න උන්වහන්සේ දුන්නා කරුණාව නිසා. I thank God for the grace and opportunity to share the word of God with you today. කිදෙනෙක් ප්‍රීතියෙන් ඉන්නවද උදෑසන? How many of you are happy today? ඔක්කොම වගේ ප්‍රීතියෙන් ඉන්නවදනේ? Everybody is happy today. හොඳයි. දේශනාව පටන් ගන්න කලින් ප්‍රශ්නයක් අහන්න. Before I start the sermon, I would like to ask you a question. ඔයාලගෙන් උත්තර ඕන. I need answers. ඔයාලගේ ගිණුමට හැමදාම පවුම් 86400ක් වැටෙනවා. To your account, every day, 86,000 pounds will be depositing. 86400ක්. 86,400 pounds. මේක එදා දවස ඇතුළත පාවිච්චි කරත් නැතත් එදා දවසේ ඉවර වෙද්දී ඒක නැති වෙනවා. Even though you have used that money during the day or not, in the end of the day, the money will disappear. ඊට අමතරව ඊළඟ දවසේ ඒක ලැබෙයිද නැද්ද කියලා අපි දන්නෙත් නැහැ. And also the next day, we not know that we will have that money back. සමහර විට ලැබෙන්න පුළුවන් සමහර විට නොලැබෙන්න පුළුවන්. We might have the money or we might not. එහෙම නැත්නම් මේ ගානම ලැබෙන්නේ නැතුව අඩු ගාණක් ලැබෙන්නත් පුළුවන්. We might have not the same money, we might have less money. එහෙම වුණොත් මේ 86400ට අපි ඔයාලා මොනවද කරන්නේ? If you have that money, that 86,400, what will you do? කොහොමද මේ 86400 පාවිච්චි කරන්නේ? How will you spend that money? කීයක් හරි නිකන් නාස්ති වෙන්න හරිනවද අපි? Are you going to waste that money? මේකට මොන හරි ගන්න ඕන. You have to buy something. මොන හරි දෙයක් කරන්න ඕන. අපි නිකන් නාස්ති වෙන්න හරිනවද මේකෙන් පවුමක්වත්? Are we going to do something? Are we going to waste that money? නෑ මේක නාස්ති වෙන්න හරින්නේ නැහැ. We will not waste that money. අපි ඒකේ උපරිම ප්‍රයෝජනය ගන්න උත්සාහ කරනවා මේ 86400න්. We will use the most of that money. අපි කල්පනා කරලා බලලා සැලසුම් කරනවා මොනවාද කරන්න පුළුවන් දැන් මොනවාද ගන්න පුළුවන් මොනවාද දේවල් අපිට කරගන්න පුළුවන් කියලා. We will plan and we will think what can we do with that money. අපි මේකේ අපිට මේක ලැබෙනවා කියලා අපි දන්න නිසා ඊළඟ දවසේ අපිට ලැබුණ ගමන්ම අපි පටන් ගන්නවා අපි සැලසුම් කරපු විදියට හැමදේම මේ 86400න් සම්පූර්ණ කරගන්න. Because we know the next day we will have the same amount of money, so we will plan whatever the things we want to do with the money. මොකද අපි දන්නේ නැහැ මේක හෙට ආයෙ අපිට ලැබෙනවද නැද්ද කියලා. Because we might not sure we will have that money on the next day. හෙට ලැබෙනවා කියලා අපිට 100%ක්ම අපි දන්නවා නම් හරි මේකේ පොඩ්ඩක් මොන හරි වුණාට කමක් නැහැ හෙටත් අපිට ආයෙ හම්බ වෙනවනේ එතකොට අපි ඊටු ටිකෙන් මොන හරි කරගමු. If you are not sure if we are going to have the same money tomorrow, මේක ලැබුණොත් අපිට මොන හරි හෙට දවසෙත් කරගන්න පුළුවන් ඒ මුදලට. if we are sure that we are going to have that money tomorrow, we can plan. නමුත් අපි දන්නේ නැහැ මේක ලැබෙනවද නැද්ද කියලා. But we do not know we are going to have that money tomorrow. එහෙම වුණාම අපිට මේ හම්බෙන අවස්ථාවෙන් මොනවාද කරන්නේ මේ මුදලින් උපරිමයෙන් අපි ප්‍රයෝජනය ගන්නවා ඒකේ. So that the money that we have in our account, we have to have the most of that money. We have to use that. ඒකෙන් අපි කරන්න පුළුවන් උපරිම දේ අපේ ජීවිතේ අපි කරගන්නවා. We are doing everything that we can do into our lives. අපි මේක නාස්ති වෙන්න ඉඩ තියන්නේ We නැහැ. are not let that money to be wasted. මේ වගේ අපි හැම කෙනෙක්ටම 86400ක් හැමදාම හම්බෙනවා. So just like that, everybody is getting 86,400 pounds to our accounts. කී දෙනෙක්ට හම්බෙනවද? How many of you are getting? 86400ක් කී දෙනෙක්ට හම්බෙනවද? 86,400. How many of you are getting? දැන් මේ සපලත්වයේ සුභාරංචිය ප්‍රකාශ කරන්න යන්නේ කියලා මේ කොහොමද 86400ක් අපේ account එකට දෙවියන් වහන්සේගෙන් ගන්න කියලා කියන්න යන්නේ. So I'm going to preach how we can get into our lives this 86,400 pounds. අපිට 86400ක් හැමදාම තප්පර හම්බ වෙනවා අපේ ජීවිතේට. So we are getting the seconds, 86,400 seconds every day into our lives. තප්පර 86400ක් අපේ ජීවිතේට හැමදාම උදේ වෙද්දි ලැබෙනවා. එදා දවසේ ඉවර වෙද්දි අපි ඒක පාවිච්චියට ගත්තත් නැතත් ඒ 86400 ඉවර වෙනවා අපෙන්. Every morning we are getting 86,400 seconds into our lives. Even though we are used it or not,
we are not going to have it back at the end of the day. It's going to finish. අපි ඒක වැදගත් දෙයකට පාවිච්චි කරනවද නැද්ද කියන එක අදාළ නැහැ. It's not important what we are using that for. අපි ඒක නිකන් නාස්ති කරාද කියන එක අදාළ නැහැ. It doesn't matter if we have wasted that minute. අපිට ඒක හෙට ලැබෙන්නත් පුළුවන් අපිට ඒක හෙට නොලැබෙන්නත් පුළුවන්. We might have that tomorrow or not. ඒක සමහර වෙලට අඩු ගාණක් හෙට ලැබෙන්නත් පුළුවන්. It could be a less than that. දෙවියන් වහන්සේ අපිට දීලා තියෙනවා හැම දවසකම මේ වෙනකන් තප්පර 86400 ගානේ. God has given us so far to everybody 86,400 seconds. අපිට ලැබෙන ඒ කාලයට වටිනාකමක් තිබෙනවා. We have a value to that time. ඔබට ලැබෙන ඒ කාලයට වටිනාකමක් තිබෙනවා. We have a value to that time. ඒකේ වටිනාකම දන්නවා පැය ගානට වැඩ කරන අය. We know that value because we are working for hourly. ඔබට basis. ඔබට වැඩ කරනකොට පැය ගානට නම් ගෙවන්නේ ඔබ දන්නවා මේ පැය ගානේ තියෙන වෙලාවේ තියෙන වටිනාකම. If you get paid hourly when you work, you know how valuable the hours are. එහෙම නැතත් ඒකට වටිනාකමක් තියෙනවා. අපි පැය 8ක් දවසට වැඩ කරලා මාසෙට මෙච්චර පඩියක් හම්බෙනවා කිව්වත් ඒත් අපිට ඒකේ වටිනාකමක් තියෙනවා ඒ කාලේ. They still are valuable because we work certain hours a day and we get the money monthly. මේක අපි කියමනක් අහලා තියෙනවා ලංකාවේ මොනවද කාලය රන්නා සමානයි. There's a saying in Sinhalese, the time is like gold. මේකෙන් අපි උපරිමය ප්‍රයෝජනය ගන්නවද? එහෙම නැත්නම් දෙවියන් වහන්සේ අපිට දෙන මේ කාලය අපි නිකන් නාස්ති කරමින් අපි ගත කරනවද? Are we going to use this time most in our lives or are we going to waste that? ස්වාමීන් වහන්සේ අපිට හැමදාම මේ වෙනකන් දීලා තියෙනවා මේ කාලය අපේ ජීවිතේ. Every day God has given this valuable time into our lives. අපි ඒක මොනවාද කරන්නේ කියලා අපි ඉදිරියට කල්පනා කරන්න කලින් අපි කල්පනා කරලා බලමු මේ කාලය මෙච්චර කාලයක් අපි පාවිච්චි කරාද? If we think what we're going to do to this time, we have to think, have we used this time so far? මේ හැමදාම දෙවියන් වහන්සේ උදේ වෙනකොට අපිට මේ දෙන කාලය අපි යහපත් ආකාරයෙන් ඒක අපේ ජීවිතයට වැදගත් ආකාරයෙන් අපි පාවිච්චි කරාද? Have we used in a good way this precious time that God has given to us? එහෙම නැත්නම් මේ කාලේ අපි නිකන් නාස්ති කරාද? මේ කාලේ අපි නිකන් වැදගත් නැති දේවල් වලට නිකන් නිෂ්ප්‍රයෝජන ලෙස නාස්ති කරලා දැම්මද? Or have we wasted this time? මොකද ඊටමත් වැදගත් අපේ ජීවිතේ අපි කල්පනා කරලා බලන එක අපේ කාලය අපි මොනවාද අපේ කාලයට අපි කරන්නේ කියලා. You see, it is very important. We have to think, we have to realize how we are using our time. දෙවියන් වහන්සේගේ වචනේ මේ ගැන මොනවද කියන්නේ? What the word of God is saying about this. ගීතාවලිය 90:12 වෙනි පදේ The book of Psalms, chapter 90, verse 12. ගීතාවලිය 90:12 කියනවා. Psalms, chapter 90, verse 12. ඥානවන්ත සිතක් ලබා ගන්නා පිණිස අපේ දවස් ගණින්ට ඉගැන්වුව මැනව. Teach us to number our days aright, that we may gain a heart of wisdom. ඥානවන්ත සිතක් ලබා ගන්න පිණිස අපේ දවස් ගණින්ට අපිට උගන්වන්න කියලා කියනවා. It says, teach us to number our days in order to gain a heart of wisdom. දවස් ගණන එකෙන් කොහොමද අපේ ජීවිතේට අපි ඥානවන්ත සිතක් ලබා ගන්නේ? How we get a heart of wisdom by numbering our days. මෙතනදී ගීතිකාකාරය මේ ගීතිකාව ලියන කෙනා දෙවියන් වහන්සේගෙන් ඉල්ලනවා ස්වාමිනී අපිට ඥානවන්ත සිතක් ලබා ගන්න මට උගන්වන්න මගේ ජීවිතේ දවස් ගණින්න. The writer of the Psalms is saying, teach us to number our days to gain a heart of wisdom. අපේ ජීවිතේ දවස් අපි ගණින්න පටන් ගන්නකොට අපේ ජීවිතේ අපි ඥානවන්තව ක්‍රියා කරන්න පටන් ගන්නවා. When we start to number our days, we are going to act in a wisdom heart. අපේ ජීවිතේ අපි දවස් ගණන් නැති වෙනකොට අපි ජීවත් වෙන්න පටන් ගන්න නිකන් අපි සදාකාලයටම මේ පොළවේ ජීවත් වෙනවා වගේ තමයි අපි ජීවත් වෙන්න පටන් ගන්නෙ. If we cannot number our days, we are living like a life that we are not dying. අපි මැරෙන්නේ නැහැ අපි හැමදාටම ජීවත් වෙන්න යනවා වගේ තමයි අපි ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. We are trying to live a life like we are not dying. නමුත් අපේ ජීවිතේ දවස් අපි ගණන් කරනකොට අපේ ජීවිතේ අපිට කොච්චර කාලයක්ද තව ජීවත් වෙන්න තියෙන්නේ කියලා අපි හිතනකොට අපේ ජීවිතේ කාලයත් එක්ක අපේ ජීවිතේ අපි සැලසුම් කරන්න සූදානම් වෙනවා. But when we start to number our days, we are planning our lives what to do next. ඒක තමයි ගීතිකාකාරයා කියන්නේ ස්වාමිනේ මට උගන්වන්න ඥානවන්ත සිතක් ලබා ගන්න මගේ ජීවිතේ දවස් ගණන් කරන්න. That is why the psalmist, the writer says, the Lord teach me
to number my days in order to have a heart of wisdom. අපි කල්පනා කරලා බලන්න අවශ්‍ය අපේ ජීවිතේ කොච්චර කාලයක් තව අපිට ජීවත් වෙන්න තියෙනවද? We have to think about how long we have to live in our lives. මම හැමදාම කියන කතාවක් තමයි. I always telling you. අපේ ජීවිතේ ඊළඟ අවුරුදු ගාන දවස් වලට දාලා හැමදාම කල්පනා කරලා බලන්න. We have to make all the years into days and think about how much we have. අපි අවුරුදු 80ක් ජීවත් වෙනවා නම් If we are living 80 years, අපි අවුරුදු 40ක් දැනටම ජීවත් වෙලා නම් we have already lived 40 years. ඉතුරු 40 365න් වැඩි කරලා බලන්න දවස් කීයද එන්නේ කියලා. The rest of the 40 multiplied into 365 and see how long you have. ගණන් පුළුවන් කවුරු හරි ඉන්නවද? If you can calculate that. 365 40න් වැඩි කරලා බලන්න. 365 into 40. මම හිතන්නේ 14000 ගාණක් වගේ. 14,000 something. දවස් 14000 ගාණක් එනවා ඒක. 14,000 odd days are coming. අපේ ජීවිතේ අපි ඒ ආකාරයට ගණන් කරන්න බලන් ගත්තී අපි කල්පනා කරනවා අපේ ජීවිතෙන් වෙන්න ඕන වගකීම් අපි කොහොමද ඉෂ්ට කරන්න අවශ්‍ය කියලා. When we start to number our days, we are thinking about what are the responsibilities that we have in our life. අපේ ජීවිතේ නිකන් නාස්ති කරන කාලය අපි නතර කරන්න පටන් ගන්නවා. අපේ ජීවිතේ නිකන් කාලේ නාස්ති කරන්න බෑ. අපේ ජීවිතේ අපි යම් දෙයක් කරන්න අවශ්‍යයි We කියලා. will stop wasting our lives and our time and we think to do something good. අපි හිතන්න පටන් ගන්නවා අපිට තියෙන වගකීම් මොනවාද? ඒ වගකීම් අපි කොයි ආකාරයෙන්ද ඉෂ්ට කරන්න ඕන We කියලා. start to think what are the responsibilities we have and how we have to fulfill that. හිතෝපදේශ 27 පළවෙනි පදේ කියනවා The book of Proverbs 27 verse 1 says, හෙට ගැන පාරට්ටු කර නොගන්න මක් නිසාද දවසක් ඇතුළතදී මොනවා සිදුවේදයි නුඹලා නොදන්නේය. Proverbs 27 verse 1, do not boast about tomorrow, for you do not know what a day may bring forth. මොනවාද කියන්නේ හෙට ගැන ලොකුවට බලාපොරොත්තු තියාගන්න එපා අපේ ජීවිතේ. Do not have hopes for tomorrow. අපිට සැලසුම් කරන්න පුළුවන් අපේ ජීවිතේක වැරද්දක් නෙමෙයි. We may have plans, it's not a wrong thing. අපි අනාගතය ගැන සැලසුම් කරලා අපි මුදල් ඉතුරු කරන එක හෝ යම්කිසි දේවල් කරන එක ඒක වැරද්දක් නෙමෙයි. We can have plans and we can save money, it's not a bad thing. මෙතන ඒක නෙමෙයි කතා කරන්නේ. But it's not talking about that. අපි ජීවත් වෙනකොට හැම වෙලාවෙම ඊළඟ දවසේ අපිට මොනවාද වෙන්නේ කියලා දන්නේ නැහැ. ඒ නිසා අපේ ජීවිතේ පුළුවන් උපරිමයෙන් අද දවසේ අපිට කරන්න තියෙන දේවල් සම්පූර්ණ කරන්න අවශ්‍යයි. Because when we live our life, we do not know what will happen tomorrow. So for today, we have to fulfill what we have to do today. අපි කිසිම දෙයක් හෙටට දාන්න නැතුව පුළුවන් උපරිමයෙන් අපේ ජීවිතේ අද දවසේ අපේ ජීවිතේ මොනවාද සම්පූර්ණ වෙන්න ඕන අද දවසේ මොනවාද අපේ ජීවිතේ කෙරෙන්න ඕන ඒ කාර්යයන් අපි සම්පූර්ණ කරන්න අවශ්‍යයි. We should not postpone anything for tomorrow. For today, we have to finish what we have to fulfill everything we have to do. අපි මිය යන දවස අපි දන්නවා නම් අපි අනිවාර්යයෙන්ම මොනවාද ඊට කලින් ඔක්කොම සැලසුම් කරලා ඔක්කොම හරියට වැඩ කරලා ඔක්කොම ලෑස්ති කරලා තියෙනවා. If we know the day that we will die, we will plan everything before that. අපි දන්නේ නැහැ කොච්චර කාලයක් අපිට ජීවත් වෙන්න පුළුවන්ද කියන එක. But we do not know how long we have to live. ඒ නිසා අපිට ලැබෙන කාලයෙන් අපේ ජීවිතේ උපරිම ප්‍රයෝජනය ගන්න So that we have to අවශ්‍යයි. get use all the time that we have in our lives. දෙවියන් වහන්සේගේ වචනේ අපි බැලුවොත් එහෙම If we look into the word of God, උන්වහන්සේගේ වචනේ බොහෝ තැන්වල කතා කරනවා දෙවියන් වහන්සේ මේ කාලයට අනුව වැඩ කරන කෙනෙක් කියන එක. there's many places God had mentioned He is a God who will use who will work on time. අපි දෙවියන් වහන්සේගේ වචනේ බැලුවා නම් කියනවා ස්වාමීන් වහන්සේ සුදුසු කාලයේදී We can see the word of God at the right time එහෙම නැත්නම් නියම කාලයේදී or at the right time. එහෙම නැත්නම් තව කතා කරනවා ස්වාමීන් වහන්සේ මේ කාලය සම්පූර්ණ වුණාම The fullness of time. මේ වගේ ගොඩක් තැන්වල කතා කරනවා දෙවියන් වහන්සේ කාලයට වෙලාවට වැඩ කරන පුද්ගලයෙක් කියන එක There's හැටියට. many places God had mentioned in the Bible that He is a God that is working in the time at the time. දෙවියන් වහන්සේ කලින් කරන්නේත් නැහැ පරක් වෙලා කරන්නේත් නැහැ හරි වෙලාවට දේවල් කරන දෙවි කෙනෙක් කියන එක. He's not early, He's not late, He is working on time. උන්වහන්සේ අපේ ජීවිතේත් බලාපොරොත්තු වෙනවා මේ කාලය ප්‍රයෝජනට අරගෙන ඒක අනුව හරියට වැඩ කරන්නව පුද්ගලයන් හැටියටපත් වෙන්න. God also expecting us to be use of our time and do the things in the right way. දේශනාකාරයා 3 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ The book of Ecclesiastes 3:1. සෑම දෙයකටම ප්‍රස්තාවක්ද අහසින් යට තිබෙන සෑම කාරණාවටම කාලයක්ද ඇත. To everything there is a season and a time to every purpose under the heaven. හැම දෙයකටම කාලයක් තියෙනවා. Everything there is a season. අපේ ජීවිතේත් අපි ඉපදිලා අවුරුදු 20 වගේ වෙනකන් අපි සාමාන්‍යයෙන් 18 20 වෙනකන් දෙමව්පිය යටතේ අපි වැඩෙන්නව දරුවන් හැටියට ඉන්නව කාලයක්.
There is a time from our birth until 18, 19, we are under our parents' guidance. ඊට පස්සේ අපි ඒ කාලේ ඉඳලා ඊට පස්සේ තරුණ විය ඊට පස්සේ අවුරුදු 65 70 වගේ වෙනකන් අපි වැඩ කරනවා මුදල් හොයනවා මේ වගේ කාලයක්. After that, we become youth and we do our jobs and we earn money until about 65 age. ඊට පස්සේ අපිට තියෙනවා අපේ ජීවිතයේ මහලු කාලයක්. And there is old age in our life. ඉතින් එතකොට අපිට අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් මොන හරි කරනවාද අපේ ජීවිතේ මොන හරි කරනවාද එහෙම නැත්නම් අපේ පවුල වෙනුවෙන් මොන හරි කරනවාද මේ හැමදේම කරන්න අපිට එක කාලයක් තියෙනවා මේ මැද්දේ තියෙන කාලය විතරයි අපිට තියෙන්නේ. So in the time in the middle, we have to think, we have to work for ourselves, or we have to work for God, or we have to work for others. මේ අවුරුදු 20 හෝ 25 හෝ ඉඳලා එහෙම නැත්නම් ඉතන ඉඳලා අවුරුදු 65 70 අතර 65 විතර වෙනකන් කාලය තමයි තියෙන්නේ. The time between the 25 and 65, the time between that. මේ කාලය තුල අපේ ජීවිතේ අපි වෙන්න ඕන කාරණේ අපේ ජීවිතෙන් අපි ඉෂ්ට කරන්න අවශ්‍යයි. So we have to fulfill the calling, the things we have to do between that time. අපේ කාලය තුල අපි කරන්න අපිට ජීවිතේ නියම වෙලා තියෙන දේ අපි ඉෂ්ට කරන්න අවශ්‍යයි. The things that appointed us to do, we have to fulfill that. ඒ කාලයට නියම කාලයට අපේ ජීවිතෙන් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන කාර්යයක් තියෙනවා. ඒ කාර්යය අපේ ජීවිතේ ඉෂ්ට වෙන්න අවශ්‍යයි. At that certain time, God is expecting us to do something, and we have to fulfill that. මේ කාලය තුල අපේ පවුල අපේ ජීවිතෙන් බලාපොරොත්තු වෙන කාරණාවක් තියෙනවා. ඒ කාරණාව අපේ ජීවිතේ ඉෂ්ට කරන්න අවශ්‍යයි. During that time, my family is expecting something, and we have to fulfill that. අවුරුදු 30ක් විතර වෙලා තමන්ගේ පවුල බලා ගන්න නැතුව අපි 65න් පස්සේ අර පෙන්ෂන් ගිහිල්ලා විවේකීව කාලය ගත කරනවා වගේ කාලයක් ගත කරන්න ගියොත් එහෙම අපි At the age of 30, we have to look after our family. But if we are going to do that after 65, අපේ ජීවිතේ අපිට ඉදිරියට හැමදේම හරියාකාරව ගොඩනගාගෙන යන්න බැරි වෙනවා. we cannot build and we cannot go forward in our lives. අපිට කාලයක් තියෙනවා මේ කාලය තුල හරියාකාරව ඒ කාලයට අදාළව අපේ ජීවිතේ වැඩ කරන්න අවශ්‍යයි. There is a time, so according to that time in our lives, we have to work. දෙක සාමුවෙල් 11 වෙනි පරිච්ඡේදයේ Second Samuel chapter 11, එකේ ඉඳලා 3 වෙනකම් බැලුවොත් කතාවක් තියෙනවා. from verse 1 to 3. තවද ඊළඟ අවුරුද්දේ රජුන් යුද්ධයට පිටත් යන කාලයේ දාවීද් යෝවාබ්ද ඔහු සමග සමාගයේ සේවකයන්ද සියලු ඊශ්‍රායල් වරුන්ද හැරී ගියේය. ඔහු අමෝන් පුත්‍රයන් විනාශ කොට රබ්බා වටලූහ. නමුත් දාවීද් යෙරුසලමේ නැවතී සිටියේය. දිනක් සවස වේලාවේ දාවීද් තමාගේ යහනෙන් නැගිට රජගෙර ගෙදර පියස්ස උඩ සක්මන් කළේය. එවිට ඔහු ස්ත්‍රියක් නානවා පියස්සේ සිට දිටීය. ඒ ස්ත්‍රී පෙනීමෙන් ඉතා සෝපමාන වූවාය. දාවීද් පණිවිඩකාරයන් යවා ස්ත්‍රිය ගැන විභාග කෙරෙව්වේය. එක්කෙනෙක් කතා කොට එලියාම්ගේ දූ හිත්තිය උරියාගේ භාර්යාව වූ බෑත්ෂෙබා නොවේදයි කීය. In the spring, at the time when kings go off to war, David sent Joab out with the king's men and the whole Israelite army. They destroyed the Ammonites and besieged Rabbah. But David remained in Jerusalem. One evening, David got up from his bed and walked around on the roof of the palace. From the roof, he saw a woman bathing. The woman was very beautiful, and David sent someone to find out about her. The man said, "Isn't this Bathsheba, the daughter of Eliam and the wife of Uriah the Hittite?" මේ කතාව පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. I will tell you about the story. දාවිත් මේ ඇවිදගෙන ඉන්නකොට David was walking around. ඔහු දකිනවා කාන්තාවක්. He saw a woman. ඔහු ඇයට ආශා වෙලා ඇව රජමාලිගාවට ගෙන්න ගන්නවා. He desired this woman and he bring the woman to the palace. ඊට පස්සේ ඔහුගේ ඇත් සමග වැරදි විදියට හැසිරලා ඔවුන්ට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. And then she lie down with this woman and she got pregnant with a child. දැන් කාන්තාවගේ ස්වාමි පුරුෂයා යුද්ධයේ ඉඳලා නිවාඩු කාලයට නැතන ආපු වෙලාවේ This woman's husband, he was in the war and he came down at the time. දැන් ඔහු උත්සාහ කරනවා ඔහුව ගෙදරට යවන්න. And David is trying to send the husband of this woman to send home. නමුත් මොනවාද සිද්ධ වෙන්නේ? ඔහු කැමති වෙන්නේ නැහැ ගෙදරට යන්න. මොකද අනිත් සොල්දාදෝ යුද්ධ කරන තැන ඉන්නේ. ඒ නිසා මට යන්න බෑ කියලා ඔහු රජමාලිගාවේ නතර වෙලා ඉන්නවා. So what is happening is this soldier, he did not want to go home because other soldiers they are in the war. So he stays in the palace.
ඊට පස්සේ දාවිත් මේ ප්‍රශ්නයෙන් බේරෙන්නගෙන උපක්‍රමය මොනවාද? ඔහුව මරලා දාන එක යුද්ධෙදී. So David is thinking about to kill this man ඔහුව යුද්ධේ ඉස්සරහට යවලා ඔහුව මැරෙන්න අරින එක. who he sent this soldier to the front of the war and he let him die. ඔහු මැරුණාට පස්සේ මේ කාන්තාව තමන්ගේ භාර්යාවක් කොට ගන්න එක. After he died, he bring this woman to his palace and make him his wife. මේක ලොකු වැරද්දක් ඔහුගේ ජීවිතේ කෙරුවා ඔහු. It's a big mistake David did in his ඔහු life. දෙවියන් වහන්සේත් එක්ක හොඳ ගමනක් ගමන් කරගෙන හිටපු පුද්ගලයෙක්. David had a good relationship with God. දෙවියන් වහන්සේත් එක්ක හොඳ සම්බන්ධතාවයක් තියාගෙන හිටපු පුද්ගලයෙක්. He had a very good relationship with God. හැබැයි ඔහුගේ ජීවිතේ කරාවු ලොකු වැරද්දක් තමයි මේක. But this is a big mistake David did in his life. මේ වැරද්දට ප්‍රධානම හේතුවක් උනේ මොකක්ද ඔහුට? What is the main reason of this mistake? අපි පළවෙනි පදේ දකිනවා. We can see in the first verse. තවද ඊළඟ අවුරුද්දේ රජුන් යුද්ධයට පිටත්ව යන කාලේ දාවිත් යෝආබ් ඔහු සමග තමාගේ සේවකයන්ගේ සියලු ඊශ්‍රායෙල් වරුන්ද හැරී ගියේය. ඔහු අම්මොන් පුත්‍රයා විනාශ කොට රබ්බා වැටලූහ. නමුත් දාවිත් යෙරුසලමේ නැවතී සිටියේය. It says they destroyed the Ammonites and besieged Rabbah, but David remained in Jerusalem. හැමෝම රජවරු මේ යුද්ධයට යන කාලේ මොනවාද කරේ? When all the kings they went to the war. දාවිත් යුද්ධයට යන්නේ නැතුව දාවිත් යෙරුසලමේ නතර වෙලා හිටියා. So what David did was he didn't go to the war, he remained in Jerusalem. දාවිත් හරිනම් ඉන්න ඕන යුද්ධ කරන තැන මේ වෙද්දී. So at this time David supposed to be at the war. ඔහු යුද්ධ කරන තැන හිටියා නම් ඔහුගේ ජීවිතේ මේ වැරද්ද ඔහු කරන්නේ නැහැ. If he at the place of the war, he's not going to do this mistake. ඔහු තමන්ගේ යුද බටයන් හැම කෙනාම යුද්ධයට යවලා ඔහු මාලිගාවේ නතර වෙලා ඔහු විවේක ගත්තා. He sent all his soldiers to the war and he rested at the palace. අපේ ජීවිතේත් අද ගොඩක් වැරදි තැන් අපේ ජීවිතේ වෙන්න හේතුව අපේ ජීවිතේ යම් කාරණාවල් සිදු කරන්න ඕන කාලෙදී අපි ඒ දේ නොකරන නිසා. There is the same reason we have in our lives, the time that we have to do other things, but we are not doing that. අපි ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දීලා ගොඩක් ප්‍රශ්න වලින් අපිට එළියට එන්න බැරුව අපි ඉන්න හේතුවක් අපිට ඒ කරන්න ඕන කාලෙදී ඒ කාරණාවල් අපේ ජීවිතේ අපි නොකරන නිසා. The reason we are stuck in the same place or we are facing difficulties because we did not do the things we have to do at the right time. හැම දෙයකම කාලයක් තියෙනවා කියලා අපි කියුවා දේශනාකාරයා පොතේ. We saw in the Bible there is a season for everything. ඒ වගේ තමයි දාවිත් මොනවාද කරන්න තිබුණේ මේ වෙද්දී දාවිත් ඉන්න ඕන යුද්ධ කරන තැන. So what David have to do, he supposed to be at the place of the war. ඔහු සෙබළුන් සමග ඔහු යුද්ධේ තමයි ඉන්න ඕන. He's supposed to be fighting at the war with his soldiers. නමුත් ඔහු දේවමාලිගාවට වෙලා ඔහු විවේක ගනිමින් ඉන්න ගිහිල්ලා තමයි ඔහුගේ ජීවිතේ මේ වගේ ප්‍රශ්නයක් ඇති වුනේ. But he was resting at the palace, so he had done this mistake. දෙවියන් වහන්සේ අපිටත් යම්කිසි දේවල් අපේ ජීවිතේ කරන්න බාර දීලා තියෙනවා. God also have given certain responsibilities in our lives to do. අපේ ජීවිතේට ගොඩක් දේවල් දෙවියන් වහන්සේ දීලා තියෙනවා. God has given us so many things to us. අපි ඒ දේ කරන්නේ නැතුව අපි කාලය නාස්ති කරන එකෙන් Because we are not doing that and we are wasting our time, කවදාවත් අපේ ජීවිතේට ඒක කරන පිණිස කාලය එකතු වෙන්නේ නැහැ. we will not be added that wasted time into our lives. වෙන්නේ එකම දෙයයි දෙවියන් වහන්සේ අපිට දුන්න දේ අපේ ජීවිතේ සම්පූර්ණ කරගන්න බැරි වෙන එක. The only thing happening is we cannot fulfill the calling, the thing God has asked us to do. දෙවියන් වහන්සේ යම්කිසි දෙයක් බාර දුන්නාම When God has given us to do something, ඒක හරි කාලයට අපේ ජීවිතේ අපි කරගෙන ගියොත් තමයි අපිට ඒක සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන්නේ හරි කාලයේදී. only if we have started that, we can finish at the right time. අපි ඒක කරන්නේ නැතුව ඒක අතහැරලා දානවා නම් If we do not do and we will get rid of it, එහෙම නැත්නම් ඒ කාලේ අපි නාස්ති කරගෙන ඉන්නවා නම් or else if we have wasted that time, ඒක කරන පිණිස අපේ ජීවිතේ කවදාවත් කාලය එකතු වෙන්න යන්නේ නැහැ. and the time will not be added into our lives to finish that. ඔබේ කාලේ ඉවර වෙන්න තියෙන වෙලාවේ කාලේ ඉවර වෙනවමයි. The time that is ending, the time will be finished in your life. හැබැයි ඔබේ කාලේ ඉවර වෙන්නේ ඔබට දෙවියන් වහන්සේ දුන්න දේ ඔබේ ජීවිතේ සම්පූර්ණ කරන්නේ නැතුව. But your time will finish before you fulfill the calling of God. පෞල්තුමා කියනවා මගේ දිවීම මම කෙලවර කරා. Paul is saying, I finished my race. මගේ කාරණාවල් මම සම්පූර්ණ කෙරුවා. I fulfilled all my responsibilities. පෞල්තුමා හිස බෙල්ල කපලා දාලා තමයි පෞල්තුමා මැරුණේ. Paul died, he cut his head. ඔහුට සතුටින් ඔහුගේ මරණයට ඔහුට යන්න පුළුවන්කමක් ලැබුණා. He could face his death in a joyful මොකද way. ඔහුගේ ජීවිතේ දෙවියන් වහන්සේ බාර දුන්න දේ ඔහු පුළුවන් උපරිමයෙන් ඔහු ඉෂ්ට කෙරුව නිසා. Because he fulfilled the calling of God as given to him.
ඔබට මේ දීලා තියෙන 86400න් අපේ ජීවිතේ දෙවියන් වහන්සේ වෙනුවෙන් අපි කොච්චර දෙයක් කරන්න යනවද? How much we can do to, by this 86,400 time during the day. දවසට දීලා තියෙන මේ 86400න් කොපමණ කාලයක් දෙවියන් වහන්සේ වෙනුවෙන් අපේ ජීවිතේ දීලා තියෙනවද? How much time we have given to God by this certain amount of time per day. කල්පනා කරලා බලන්න ඔබේ ජීවිතේ. We have to think about it. ඔබට ලැබිලා තියෙන 86400න් කොච්චර ඔබ දෙවියන් වහන්සේට දෙනවද? With this 86,400, how much we have given to our God. සාමාන්‍ය ඉරිදා දවසටම පැය එකමාරක් විතර තමයි දේව මෙහෙය තියෙන්නේ. So only on Sunday there is only 1.5 hours we Ki- have. කීයටද දේව මෙහෙය පටන් ගන්නෙ? What time the service starts? කීයටද පටන් ගන්නෙ? What time the service starts? ඇහෙන්නේ නැහැ හයියෙන් I කියන්න. can't hear. 9ට. 8:25ට තමයි දේව මෙහෙය පටන් ගන්නෙ. 8:25 the service will be starting. අපි එන්නේ කීයටද දේව මෙහෙයට? What time we are coming? 9:00මාරට 9:30, 9:45ට 9:45, 9ට 9 o'clock, 9යි කාලට 9:15. දෙවියන් වහන්සේට දෙන ඒ පැය එකමාරවත් අපිට දෙවියන් වහන්සේට දෙන්න බෑ ඉරිදට. We cannot give even that 1.5 hours to God on Sunday. පැය එකමාරයි එතන දෙවියන් වහන්සේට අපි නමස්කාර කරන්න දෙවියන් වහන්සේගේ වචනේ ඉගෙන ගන්න දේවල් කරන්න යන්නේ. We only have that 1.5 hours to do to God. අපිට තියෙන වාතාවරණයත් එක්ක අපිට ලොකු කාලයක් දැන් දෙන්න බෑ. Because of the situation, we cannot give a big amount of time. නමුත් අපිට ඒ කාලේවත් දෙවියන් වහන්සේට දෙන්න බැරුව ඉන්නවා දවසේ. But some of us, we cannot give even that time to our God. අපිට වෙන මොන හරි වැඩක් තිබුණා නම් If we have some other thing, මොන හරි අපොයින්ට්මන්ට් එකක් තිබුණා නම් if we have another appointment, මොන හරි ඒ වගේ දෙයක් වැදගත් දෙයකට අපිට යන්න තිබුණා නම් if we have something important to us to go, අපිට 8:00මාරට තිබුණා නම් අපි 7:00මාර ඉඳලා ගිහිල්ලා එතන ඉන්නවා. if it is on 8:30, at 7:30 we will be at the place. නැත්තම් 8 ඉඳලා ගිහිල්ලා එතන ඉන්නවා. Or we will be at 8 o'clock at the place. අපිට දෙවියන් වහන්සේගේ අභිමුඛයට විතරක් අපිට වෙලාවට එන්න බෑ දෙවියන් වහන්සේව නමස්කාර කරන්න. But to the feet of the Lord, we cannot come on time. ඒක අපිට දෙවියන් වහන්සේට දෙන්න බැරුව තියෙනවා දෙවියන් වහන්සේගේ කාලය හරියට. We cannot give the time to our God. දෙවියන් වහන්සේ අපිට ජීවත් වෙන්න කාලය දෙවියන් වහන්සේ දීලා තියෙනවා. ඒකෙන් අපිට දෙවියන් වහන්සේට පැය එකමාරක් දෙන්න බැරුව ඉන්නවා හරියට. God has given us this time into our lives, but we cannot give that 1.5 hours to our God. දේශනා වෙලාවට නිදා ගන්න එපා කවුරුත්. Do not sleep at the sermon time. නිදා ගන්න එපා. ඒ තප්පර ගන්න ආයේ ජීවිතේ හම්බෙන්නේ නැහැ ආයේ. You will not get seconds that you're sleeping into our lives again. ඒ නිදා ගන්න තප්පර ගන්න කියන ඒවා සමහර විට ආයේ ජීවිතේ කවදාවත් අහන්න වෙන්නේ නැති වෙයි. That whatever I'm saying, the time you're sleeping, you will never get it back. ආයේ සමහර විට 86400ක් ඊළඟ දවසේ හම්බුනේ නැත්නම් ඒ තප්පර ගන්න ඔබේ ජීවිතේ නැවත ලැබෙන්නේ නැහැ. If you're not going to have the 86,400 next day, you will lose that time. සමහර විට කවුරු හරි ඒ දේශනාව මායේ කරේ නැත්නම් ඔබට ඒක ආය අහන්න ලැබෙන්නේත් නැහැ ඔබේ ජීවිතේ. If somebody will not do the same sermon again, you will never hear it. ඒ හින්දා නිදා ගන්න එපා. So do not sleep. මොනවද වෙන්නේ අපේ ජීවිතේ අපි දෙවියන් වහන්සේට කාලය දෙන්න බැරුව අපි ගොඩක් කාර්ය බහුලයි. So we are very busy that we cannot give our time to our God. අපි ගොඩාක් කාර්ය බහුල වෙලා තියෙනවා අපේ වැඩ කටයුතු කරගන්න තියෙනවා අපේ දේවල් තියෙනවා ඉතින් ඒවත් එක්ක අපි ගොඩාක් කාර්ය බහුලයි. We are very busy. We have our own things to do. We cannot give our time. අපිට දෙවියන් වහන්සේට කාලය දෙන්න බැරුව ඉන්නවා ඒ නිසා. Because that's why we cannot give our time to our God. අපේ ජීවිතේ කාර්ය බහුල වුණාම When we are busy, ඔබේ ජීවිතේ කාර්ය බහුල වුණාම ඔබගේ වැදගත් වැඩ එකක්වත් අපිට කවදාවත් මග ඇරෙන්නේ නැහැ. අමාරුවෙන් හරි හැමදේම අපි කරගන්නවා. when we are very busy, even though we have all these important things, we will not miss that. කොච්චර කාර්ය බහුල වුණත් ප්‍රශ්නයක් නැහැ. අපිට අදාළ වැදගත් වැඩ හැමදේම අපි හොඳට කරගන්නවා. It doesn't matter how much busy we are, but all these important things we will do it. අපේ ජීවිතේ කාර්ය බහුල වුණාම අපිට කරගන්න බැරි වෙන කාරණාවල් කීපයයි තියෙන්නේ. Only few things there are we cannot do when we are very busy. යාඥා කරන එකයි බයිබලයේ කියවන එකයි දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය ගොඩනගා ගන්න එකයි. The prayer time, reading the Bible, and the relationship time with God. අපේ ජීවිතේ කාර්ය බහුල වුණාම අපිට ඔන්න ඔය තුන විතරයි කරගන්න බැරි වෙන්නේ. Only these three things we cannot do when we are busy. අනිත් ඔක්කොම අපිට කරගන්න පුළුවන්. But everything else we will do. අපේ ජීවිතේ හැමදේම අපි කරගන්නවා කොහොම හරි. Everything else we will manage to do. කී දෙනෙක් ටෙලිනාට්‍ය බලනවාද? How many of you watching අත උස්සන්න teledramas? මම දැන් ඒක වැරදි කියන්න යන්නේ නැහැ බය වෙන්න එපා.
මම දන්නවා ගොඩක් අය ටෙලි නාට්‍ය I බලනවා. know many people watch teledramas. ගොඩක් අය බලනවා නාට්‍ය අතීසුවේ නැති වුණාට. Many people are watching teledramas. ඒකේ අපිට නිකන් හරි දැන් දවස් දෙකක් තුනක් එකක් බලා ගන්න බැරි වුණොත් So if we miss a certain chapter 1 or 2 days, අපි මොනවද කරන්නේ? what we will do? ඊළඟට පුළුවන් දවසේ වෙලාව අරගෙන අර තුනම එකට බලනවා. We will take the time that we can have, and then all these 3 chapters we will watch. ඔව් අපි කොහොම හරි ඒක බලලා ඉවර කරගන්නවා. We will somehow watch all these missed chapters and we will finish. එහෙම නැත්නම් අපි වෙන මොනවා හරි කාර්යයක් තිබුණොත් අපිට කරගන්න බැරි වුණොත් අපිට හම්බෙන වෙලාවේ අර බැරි වුණේවත් එක්කම ඔක්කොම එකට අපි කරගන්නවා. Or if there is something else that we have missed, but the time when we get it, we will finish all that. ඔබට ඊයේ පෙරේදා යාඥා කරන්න බැරි වුණා කියලා දවසට පැය භාගයක් යාඥා කරනවා නම් ඔබ අද පැය කමාරක් යාඥා කරනවද? If you couldn't pray yesterday or day before, are you going to take that certain amount of time and adding into today, and will you pray? මට ඊයේ යාඥා කරන්න බැරි වුණා පැය භාගයේ මගේ හරි පෙරේදා මට මගේ පැය භාගය යාඥා කරන්න බැරි වුණා. ඒ නිසා මං අද ඒ වෙනුවෙන් පැය කමාරක් යාඥා කරනවා. I missed my half an hour prayer yesterday and day before, so I'm going to pray 1.5 hours today. අපි කල්පනා කරලා බලන්න ඕන දෙවියන් වහන්සේට අපි කොච්චර කාලයක්ද දෙන්නේ. We have to think about how much time we are giving to our God. දෙවියන් වහන්සේට අපි කාලය දෙන්නෙම නැති තරම්. We will not give any amount of time into our lives to God. දෙවියන් වහන්සේට අපේ ජීවිතය අපි බලපුවම දෙවියන් වහන්සේ අපිට ජීවිතය දීලා තියෙනවා. අද හැම කෙනාම අපි නැගිට්ටා අද උදේ. When we look into our lives, what God has given to us is every one of us woke up today. අද ලෝකයේ දහස් ගණන් මිනිස්සු අද උදේ නැගිට්ටේ නැහැ ඊයේ රෑ නිදාගෙන. Many people they slept last night, they didn't wake up. අද අපි නැගිට්ටා දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන කාලෙන් අපි දෙවියන් වහන්සේට කොච්චරද දෙන්නේ. But we woke up today, but how much time we're going to give to our God? අපි දෙවියන් වහන්සේට ඒකට ආපහුව දෙවියන් වහන්සේට ඒකේ දෙන්න ඕන කොටසවත් හරියට දෙවියන් වහන්සේට දෙනවද ඒ කාලයෙන්? Are we going to give the portion that we have to give to our God? අපිට කොච්චර වැඩ තිබුණත් කොපමණ දේවල් තිබුණත් No matter how many things we have in our lives, අපි Facebook යන්න අමතක කරන්නේ නැහැ. we do not forget to go to Facebook. අපි ගිහිල්ලා ඒකේ ඔක්කොම බලා ගන්නවා කවුද මොනවද දාලා තියෙන්නේ කවුද කොහෙද ගිහිල්ලා තියෙන්නේ කවුද මොනවද කාලා තියෙන්නේ ඔක්කොම අපි බලනවා. We go to Facebook and we see what people have done, what they have eaten. ඊට පස්සේ මොනවද YouTube එකේ අපි බලන්න ඕන මේවා ටික ඔක්කොම බලනවා අපි. And we go to YouTube and we watch everything we need to watch. ඊට පස්සේ TikTok එකේ අපිට දාන්න ඕන වීඩියෝ ටික ඔක්කොම අපි කරලා දානවා. And then we go to TikTok and we do all the videos. හැබැයි අපිට යාඥා කරන්න වෙලාව නැහැ. But we do not have time to pray. බයිබලයේ කියවන්න අපිට වෙලාව We නැහැ. do not have time to read the Bible. දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය ගොඩනගා ගන්න අපිට වෙලාව We නැහැ. do not have time to build a relationship with God. ඔබේ දුරකථනයේ තියෙනවා එක ඔප්ෂන් එකක් ගිහිල්ලා බලන්න ඔබ පැය කීයක් දවසට ඔබේ දුරකථනය පාවිච්චි කරාද කියලා. You have option in your phone. It can say how much time you have used per day. ඔබ ගිහාම ගෙදර ගිහාම ගිහිල්ලා බලන්න පැය කීයක් ඔබ ඊයේ දවසේ පාවිච්චි කරලා තියෙනවද ඔබේ Facebook එක, YouTube එක, WhatsApp මේ එක එක app කොච්චර පැය ගාණක් පාවිච්චි කරාද කියලා ඒක පෙන්නනවා ඔබට. Your phone shows how much time, how many hours you have used YouTube, Facebook and WhatsApp. It shows. ඔබ ඊයේ යාඥා කරේ නැහනේ. You didn't pray yesterday? ඒක බලලා බලන්න පැය කීයක් දෙවියන් වහන්සේට ඊයේ දෙන්න තිබුණාද කියලා. So you can check that and you can imagine how much time you could have given to God. පැය කීයක් දෙවියන් වහන්සේට දෙන්න තිබුණාද කියලා ඒක බලලා ඔබට කල්පනා කරලා බලන්න පුළුවන් ඒ කාලය කොච්චර අපි නාස්ති කරාද දෙවියන් වහන්සේට දෙන්න නැතුව. You can check that and you can think how much time I could have given to God, how much time I have wasted. කල්පනා කරලා බලන්න. You can think about it. ඔබ කොච්චර දෙවියන් වහන්සේට ඔබේ ජීවිතේ කාලය දෙනවද? How much time you have given to God in your life. දෙවියන් වහන්සේ ඔබට දුන්න දෙයින්ම දෙවියන් වහන්සේ වෙනුවෙන් කොච්චර ඔබේ ජීවිතේ ඔබ කැප කරනවද? What God has given to you, how much you will give to God. එහෙම නැත්නම් නිකන් ඒ කාලය ඔබේ ජීවිතේ ඔබ නාස්ති කරලා දානවද? Or are you wasting that time from your life? අපි දන්නේ නැහැ නැවත කොච්චර අපේ ජීවිතේ කාලය ලැබෙනවද කියලා. We do not know how much we will get into our lives. අපි දන්නේ නැහැ අපේ ජීවිතේ තව කොච්චර කාලයක් ඒ විදිහට දිගටම අපිට ඒ කාලය ලැබෙයිද අපි කරන වැඩ කටයුතු කරගන්න පුළුවන් වෙයිද කියලා. We do not know how long we have in our lives to do the certain things we have to do. අපේ ජීවිතේ අපි ගොඩක් වෙලාවට අපේ කාලය දෙන්නේ අපේ ජීවිතේ අපි වැදගත් කියලා හිතන දේට තමයි. We only use our time for the things that we think is important. අපේ ජීවිතේ වැදගත් දේට තමයි අපි කාලය දෙන්න පෙළඹෙන්නේ. We only use our time for the things that are important. අපි දෙවියන් වහන්සේට කාලය දෙන්නේ නැහැ කියන්නේ
If we do not give our time to God means දෙවියන් වහන්සේ අපේ ජීවිතේ වැදගත් තැනක නෙමෙයි ඉන්නේ. God is not important into our lives. ඔබේ කාලයෙන් දෙවියන් වහන්සේට දෙන්න ඕන කාලය ඔබ දෙන්නේ නැත්නම් ඔබ කොච්චර කිව්වත් දෙවියන් වහන්සේ ඔබේ ජීවිතේ වැදගත් තැනක නෙමෙයි ඉන්නේ. If you do not give the right time to God, it means God is not important to you. අපි ඕන තරම් දේවල් කියන්න පුළුවන් ඕන තරම් දෙවියන් වහන්සේ ගැන කතා කරන්න පුළුවන් අපි කතා කරද්දී හොඳ සුද්ධවන්තයෝ වගේ වෙන්න පුළුවන් මේ හැමදේම වෙන්න පුළුවන්. We may say so many things about God. We may be so holy when we talk about God. හැබැයි ඔබේ ජීවිතේ වැදගත් තැනක් ඔබේ ජීවිතේ දෙවියන් වහන්සේට දීලා නැහැ. But you have not given that importance to God. ඒක මැනගන්න හොඳම ක්‍රමය තමයි දෙවියන් වහන්සේට දෙන කාලය. The good measurement is the time that you give to God. අපි අපේ ජීවිතේ වැදගත් හැම දෙයකටම අපි පුළුවන් උපරිමයෙන් අපි කාලය දෙනවා. For all the important things in our lives, we use all the time. අපේ ජීවිතේ වැදගත් කියන හැම දෙයක්ම අපි කවදාවත් මිස් කරගන්නේ නැහැ. We will not miss any of the important things in our lives. දෙවියන් වහන්සේගේ දෙයට විතරක් අපිට ඒ දේ කරන්න බෑ කියන්නේ අපේ ජීවිතේ දෙවියන් වහන්සේට වැදගත් තැනක් නැහැ කියන එක. But we cannot do that time to our God means He is not important in our life. දෙවියන් වහන්සේගේ වචනේ කියනවා සැබවින්ම මාව සොයන අයට මම විපාක දෙන තැනන් වහන්සේ. His word said, "Who will seek me truly, I will give them reward." ඇයි අද අපිට දෙවියන් වහන්සේට කාලය දෙන්න බැරි වෙලා තියෙන්නේ? Why we cannot give our time to our God today? අපි සැබවින්ම දෙවියන් වහන්සේව සොයන්නේ නැහැ. අපි සැබවින්ම විපාකය සොයන අය. We are not truly seeking God, but we are looking for the reward. දෙවියන් වහන්සේ කිව්වා සැබවින්ම මාව සොයන අයට මම විපාක දෙනවා. But God is saying, truly, whoever seeks me, I will give them the reward. අපි සැබවින්ම දෙවියන් වහන්සේ හොයන්නේ නැතුව ඒ වෙනුවට අපි සැබවින්ම විපාකය හොයනවා. If we do not seek our God, but we are looking for the reward, අපි පල්ලියේ ඉන්නේ දෙවියන් වහන්සේගෙන් යම් දෙයක් ලබා ගන්න. we are coming to the church to receive something from God. එක්කෝ අපි පල්ලියේ ඉන්නේ අපිට ආගමක් තියෙන්න ඕන නිසා. Because we are coming to the church because we need a religion. අපි ක්‍රිස්තියානි කියලා කියන්නේ දෙවියන් වහන්සේව අදහන්නේ හෝ දෙවියන් වහන්සේට මොන හරි යාඥාවක් කරන්නේ හෝ මොන හරි දෙයක් කරන්නේ දෙවියන් වහන්සේගේ මොකක් හරි අපිට ලැබෙන්න ඕන කියලා. Because we say we are Christians or because we are praying, because we are expecting something from God. සැබවින්ම දෙවියන් වහන්සේව සොයනවා නම් But truly, if you seek the God, ක්‍රිස්තුස් වහන්සේ අපි වෙනුවෙන් මේ පොළොවට ඇවිල්ලා උන්වහන්සේ ජීවිතය දුන්නා අපි වෙනුවෙන්. Christ came to this earth and He has given His life for us. සැබවින්ම දෙවියන් වහන්සේව හොයන මනුෂ්‍යයා If somebody truly seek the God, සභාවට එන්නේ දෙවියන් වහන්සේව නමස්කාර කරන්නේ if they will come to the church and they will worship the Lord, දෙවියන් වහන්සේගෙන් දෙයක් ලබා ගන්න නෙමෙයි. they are not expecting anything from God. ක්‍රිස්තුස් වහන්සේ අපි වෙනුවෙන් කරපු දෙයට අපි උන්වහන්සේට ප්‍රේම කරන නිසා තමයි අපි උන්වහන්සේට ඒ දේ කරන්නේ. Because what God has done for us in our lives, that is why we are coming to worship Him. උන්වහන්සේට අපි ප්‍රශංසා කරන්නේ ඇයි උන්වහන්සේගේ අභිමුඛයට ඇවිල්ලා? Why we are coming to the presence of God and praising Him. උන්වහන්සේගේ වචනේ කියලා තියෙන විදිහට අපේ ජීවිතය ඇයි අපි වෙනස් කරගන්නේ? By the word of God, why we are changing our lives. අපේ ජීවිතේ උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගන්නද? To receive the blessings from God to our lives. එහෙමනම් ඔබ වැරදි දෙවි කෙනෙක්ව අදහන්නේ. If so, you are worshipping a wrong God. ඒ බයිබලයේ තියෙන යේසුස් වහන්සේව නෙමෙයි එහෙමනම් ඔබ අදහන්නේ. You are not worshipping the God that in the Bible. බයිබලයේ තියෙන මේ ක්‍රිස්තියානිය කියන දේ නෙමෙයි එහෙනම් ඔබ අදහන්නේ. You are not worshipping the Christianity that is in the අපි Bible. දෙවියන් වහන්සේගේ අභිමුඛයට එන්න අවශ්‍ය. අපි උන්වහන්සේට ප්‍රේම කරන නිසා උන්වහන්සේ අපි වෙනුවෙන් කරපු දෙයට. We need to come to the presence of the God because we love the God who has done so many things for us. දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න උන්වහන්සේ දෙනවා උන්වහන්සේ දෙන්නේ නැතුව ඉන්නේ නැහැ. We need to ask God, God will give us. දෙවියන් වහන්සේගෙන් අපිට ඉල්ලන්න පුළුවන්. We can ask from God. නමුත් අපේ ප්‍රධාන පරමාර්ථය මොකද්ද දෙවියන් වහන්සේගේ අභිමුඛයට එන එක උන්වහන්සේව නමස්කාර කරන එකේ. But what is the main purpose in our lives? We need to come into the presence to praise Him. අපේ ප්‍රධාන පරමාර්ථය උන්වහන්සේව සොයන එක නෙමෙයි උන්වහන්සේගේ විපාකය සොයන එක නම්. If my most important things not to seek God but to seek the reward, එතකොට තමයි අපිට දෙවියන් වහන්සේට අපේ ජීවිතේ කාලය දෙන්න බැරි වෙන්නේ. that is why we cannot give our time to God. අපි ප්‍රේම කරනවා නම් දෙවියන් වහන්සේට අපි ප්‍රේම කරන නිසා දෙවියන් වහන්සේ වෙනුවෙන් දේවල් කරනවා නම් If we love our God, that is why we need to do things to our God. උන්වහන්සේ අපේ ජීවිතයේ ප්‍රධාන තැනක ඉන්න අවශ්‍යයි. Our God need to be in the most important place in our life. ඔබ ප්‍රේම කරන අය වෙනුවෙන් ඔබේ ජීවිතේ ඔබ කාලය දෙනවා.
You give time to the people you love. ඔබ ප්‍රේම කරන අයත් එක්ක සම්බන්ධතාවය ඔබ ගොඩනගා ගන්න කැමති. You like to build relationship with the people you love. ඔබ ක්‍රිස්තුස් වහන්සේට ප්‍රේම කරනවා නම් ඇත්තටම උන්වහන්සේ අපිට දුන්නා වූ දේ අපි වෙනුවෙන් කරා වූ දේ නිසා උන්වහන්සේට ප්‍රේම කරනවා නම් අපි අපේ ජීවිතේ වැදගත් තැනක් උන්වහන්සේට දෙනවා. If you truly love God because of the things God has done into our lives, He will be the most important. He will have the most important place. නමුත් අපි ප්‍රේම කරන්නේ නැතුව දෙවියන් වහන්සේගෙන් දේවල් ලබා ගන්න දෙවියන් වහන්සේව අදහන නිසා උන්වහන්සේව අනුගමනය කරන නිසා අපිට බැරි වෙලා තියෙනවා අපේ ජීවිතේ දෙවියන් වහන්සේට දෙන්න ඕන කාලය හරියට දෙන්න. But if we do not love God, but we are expecting things from God, that is why we cannot give our time to our Father. දෙවියන් වහන්සේ අපි වෙනුවෙන් තමන්ගේ ඒකජාතක පුත්‍රයාණන් මේ ලෝකෙට එව්වා. God has sent His one and only Son for us to the earth. උන්වහන්සේ යේසුස් වහන්සේ ඇවිල්ලා අපි වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතය උන්වහන්සේ පූජා කෙරුවා. Jesus came to the earth and He has given His life for us. අපේ ජීවිතයේ අපි ලබලා තියෙන ලොකුම හාස්කම තමයි අපේ ජීවිතයේ ගැලවීම ලැබපු එක. The most important things we have received in our lives is the salvation. ඊට වඩා ලොකු හාස්කමක් අපේ ජීවිතේ නැහැ. There's no other greater miracle than that. ඒ වගේ දෙයක් අපේ ජීවිතේ කරලා තියෙන දෙවියන් වහන්සේට අපිට ප්‍රේම කරන්න බැරි නම් If we cannot love the God who has done so much of a greater thing to us, ඒ වගේ දෙයක් කරලා තියෙන දෙවියන් වහන්සේට අපිට බැරි නම් උන්වහන්සේට දෙන්න ඕන කාලය දෙන්න. if we cannot love the God who has done so many things to us, if we cannot give our time to Him, අපේ දේව මෙහෙයන් වලට අපිට වෙලාවට සහභාගී වෙන්න බැරි නම් if we cannot attend to the church services at the time, උන්වහන්සේට අපි යාඥාවල් කරන වෙලාවට අපිට යාඥාවල් කරන්න බැරි නම් if we cannot pray to our God at the right time, අපිට උන්වහන්සේගේ වචනය කියවන්න බැරි if නම් we cannot read the word of God, වචනය තුල අපේ ජීවිතය ගොඩනගා ගන්න බැරි if we නම් cannot build our lives according to the word, උන්වහන්සේගේ වචනය කියලා තියෙන විදිහට අපේ ජීවිත අපිට වෙනස් කරගන්න බැරි නම් if we cannot change our lives according to the word, අපි ගමන් කරන්නේ කිතුණු ජීවිතේ මොකද්ද? what is this Christianity that we are walking? අපි අපිටම බොරු කරනවා. We are making ourselves fake. අපි අපිටම බොරු කරනවා. We are lying to ourselves. අපි හිතාගෙන ඉන්නවා අපි ක්‍රිස්තියානි. We think we are Christians. අපි දෙවියන් වහන්සේත් එක්ක මාර සම්බන්ධතාවයක් තියෙන පුද්ගලයෝ. We have a greater relationship with God. දෙවියන් වහන්සේත් එක්ක අපි එකට ඇවිදගෙන යන පුද්ගලයෝ. We are walking along with our God. ඔබ හැරිලා කල්පනා කරලා බලුවා නම් ඇත්තටම දෙවියන් වහන්සේට කොච්චර කාලයක් කොපමණ ප්‍රමාණයක් ඔබේ ජීවිතේ තියෙනවද කියලා. But if you turn back and see how long, how much time you have spent with God, ඔබට තේරෙනවා ඔබයි දෙවියන් වහන්සේ අතර සම්බන්ධතාවය කොච්චරද කියලා. you will realize what is the relationship you have with the God. ඔබයි දෙවියන් වහන්සේ අතර සම්බන්ධතාවය කොච්චරද කියලා ඔබට තේරුම් ගන්න පුළුවන් එතකොට. You can realize how much time you have with our God. කාලය දෙන්න දෙවියන් වහන්සේට. Give time to God. දෙවියන් වහන්සේ ඔබේ ජීවිතේ කැඳවපු කාරණාව ඔබේ ජීවිතේ ඔබේ කාලේ ඉෂ්ට වෙන්න කලින් ඉෂ්ට කරන්න උත්සාහ කරන්න. You need to fulfill the calling that God has given to you at the right time. දෙවියන් වහන්සේ කැඳවපු දේ ඔබේ ජීවිතේ තියාගෙන ඔබ කාලේ නාස්ති කරන්න එපා. ඒක සම්පූර්ණ කරන්න දෙවියන් වහන්සේ ඔබට දීලා තියෙන කාලය තුල. Do not keep the calling of God in your life, but fulfill that at the right time. කාලේ නාස්ති කරලා කවදා හරි දවසක අපි මැරිලා යන වෙලාවේ අපේ ජීවිතේ දෙවියන් වහන්සේ දුන්න දේ ඔහේ පැත්තක නිකන් නාස්ති වෙලා ගිහිල්ලා තියෙයි. Do not waste time. By the time we are dying, the calling of God it'll be gone from our lives. කවදා හරි දවසක ඒක අපේ ජීවිතේ සම්පූර්ණ කරන්න බැරුව අපි නිකන් නැති වෙලා යන පුද්ගලයන් වෙයි. If we could not fulfill the calling of our God, we will be perished. ඔබටත් මටත් දවසක කියන්න පුළුවන් වෙන්න ඕන පාවුල්තුමා වගේ ස්වාමීන් වහන්සේ මට දුන්න දේ මම සම්පූර්ණ කෙරුවා. You and I could be able to say just like Paul said, I have fulfilled the calling of God. ස්වාමීන් වහන්සේ මට දුන්න දේ මම මගේ උපරිමයෙන් ඉෂ්ට කෙරුවා කියලා. I did all that I could do to fulfill the calling of God. කාලය නාස්ති කරන්න එපා අපේ ජීවිතේ. Do not waste the time of our දෙවියන් life. වහන්සේ ඔබට දුන්නේ කාලයේ උපරිම ප්‍රයෝජනය ගන්න. We have to use all the time that God has given to us. කල්පනා කරලා බලන්න දෙවියන් වහන්සේට කොපමණ කාලයක් ඔබේ ජීවිතේ ඔබ දෙනවද කියලා. We have to think about how much time we are giving to our God. දෙවියන් වහන්සේට ඔබේ ජීවිතේ මෙච්චර කාලයක් කොපමණ කාලය ඔබේ ජීවිතේ දීලා තියෙනවද කියලා. So far, how long we have given to our God. ඒ වගේම ඊළඟ කාරණාව And the next point, ඔබේ පවුලට ඔබේ ජීවිතේ කොපමණ කාලයක් දෙනවද? how much time you are giving to your family. දෙවියන් වහන්සේ ඔබට දුන්න මේ කාලයෙන් ඔබේ කොපමණ කාලයක් ඔබේ පවුලට දෙනවද? How much time you are giving to your family with the time that God has given to you. දන්නවා අපි හැමෝම වැඩ කරන්න ඕන නැත්තම් ජීවත් වෙන්න අමාරුයි. We all know we have to work. It's hard to live otherwise. අපි වැඩ කරන තැන්වල මේ දේවල් එක්ක අපි කාර්ය බහුලයි. We are very busy with the work.
නමුත් දෙවියන් වහන්සේ අපිට පවුලක් දීලා තියෙනවා. අපේ පවුලටත් අපේ කාලය දෙවියන් වහන්සේ දුන්න කාලෙන් අපි කාලය දෙන්න අවශ්‍යයි. But God has given us a family and we have to use the time with the family as well. අපිට කොච්චර වැඩ තිබුණත් කවුරු හරි අපේ යාළුවෙක් එනවා කියලා කිව්වොත් එයා වෙනුවෙන් ඔන්න අපි කාලය වෙන් කරලා නිමාඩුවක් දාලා මොනවා හරි කරගන්නවා. Even if we are busy, if one of our friends will be coming to see us, we will manage to get a time off and to see the friend. හැබැයි ගොඩක් වෙලාවට අපි අපේ පවුලට කාලය දෙන්නේ නැහැ ඒ But වගේ. we most not tend to give the time to our family. අපිට වැඩ තියෙනවා වැඩ කරන්න ඕන මුදල් අවශ්‍යයි මේ කාරණාවල තමයි අපි ගමන් කරමින් ඉන්නේ. Because we are busy, we have to earn money. නමුත් දවසක අපේ කාලය ඉවර වෙද්දී අපිට පසුතැවෙන්න වෙයි අපි පවුලත් එක්ක ජීවිතේ ගත කරේ නැහැ කියලා. But when one day our time is finishing, we will be repenting because we didn't spend time with our family. අපිට පසුතැවෙන්න වෙයි මගේ භාර්යාව මගේ ළමයි එක්ක මගේ ස්වාමි පුරුෂයා මගේ ළමයි එක්ක මම කාලය ගත කරේ නැහැ කියලා. We will repent ourselves. I didn't spend my time with my family and with my children. මම ඔවුන්ට ආදරය කිව්වේ නැහැ ඔවුන් ළඟින් හිටියේ නැහැ ඔවුන් එක්ක විනෝද වෙන්න ඔවුන් එක්ක කාලය ගත කරන්න මම උනන්දුුනේ නැහැ කියලා. Because I didn't tell my family how much I love them, how much I spend time with them. ඔබේ පවුලටත් ඔබේ ජීවිතේ කාලය දෙන්න අවශ්‍යයි. You need to give time to our family also. අපේ ජීවිතේ ලොකු කාලයක් නැහැ හැමදේම කරගන්න. We do not have a longer time period in our මුදල් life. අවශ්‍ය වෙන්න පුළුවන් අපේ We ජීවිතේට. need money to our life. නමුත් කාලය අපේ පවුලට දෙන්න නැති එක ඊට වඩා ලොකු අමාරුකමක් වෙයි. ඒක පවුලටත් අපිටත් අපි යාලත් එක්ක කාලය ගත කරේ නැත්තම්. But if we do not give our time to our family, we have to give the time. ඔවුන් එක විනෝද වුන් නැත්තම් If we do not enjoy our lives with them, ඔවුන් එකට කාලය ගත කරේ නැත්තම් do not spend our lives with them, ඔවුන්ට ඔබේ ආදරය දකින්න සැලැස්සුවේ නැත්තම් if we do not let them see the love you have for them, ඔවුන්ගේ ආදරය ඔබේ ජීවිතේ ඔබ වින්දේ නැත්තම් if you do not have the love from them, ඔබ කොච්චර මුදල් උපයලා ඔවුන් වෙනුවෙන් තිබ්බත් ඒ ඔවුන්ගේ ජීවිතේ යම්කිසි දවසක ඒ අඩුපාඩුව තියෙයි. it's going to be waste. It's going to be waste. How much time even you have, how much money you have earned for them. ඒ නිසා ඔබගේ පවුලට කාලය දෙන්න. So you have to give time for them. පවුලත් එක්ක තියෙන සම්බන්ධතාවය ජීවිතේ හැමදාම ගොඩනගාගෙන අරගෙන යන්න. You have to build that relationship with your family. අමාරු වෙන්න පුළුවන්. It could be කාලය නැති difficult. වෙන්න පුළුවන්. You may not have time. කොහොම හරි වෙලාවක් බලලා කාලයක් සැලසුම් කරගෙන හැමෝම එකට ඉඳගෙන කාලය ගත කරන්න උත්සාහ කරන්න. You need to find some time and you have to have the time spent with them. සතියට දවසක්වත් අඩු ගානේ ඔබට කාලය නැත්තම් එකට ඉඳගෙන එක තැන ඉඳගෙන පවුල එකතුව කෑමක් කන්න උත්සාහ කරන්න. At least try to do one day a week to have the family gathering, eat the dinner. අපි ගොඩක් කැමති යාළුවෝ හැමෝම එක්ක අපි එළියට ගිහිල්ලා ඒ වගේ විනෝද වෙන්න කැමති. We always like to be with our friends and go out and have dinner. ඒක හොඳයි. නමුත් වැදගත්ම දේ ඔබ ඔබේ පවුලත් එක්ක ඒ කාලය ගත කරනවා නම් ඒක ඉතාමත් වැදගත්. But the most important thing is you have to spend time with your family. ඊළඟ කාරණාව And the next point, ඔබ වෙනුවෙන් ඔබේ කාලය වැය කරන්න. you have to spend time for yourself. ඔබේ ජීවිතේ කොපමණ කාලයක් ඔබ වෙනුවෙන් වැය කරනවද? How much time you're spending for yourself? මොනකටද අපි වෙනුවෙන් වැය කරන්න ඕන? Why do we have to spend time for ourselves? පෞද්ගලිකව දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය ගොඩනගා ගන්න. To have a private relationship with God. ඒ වගේම උන්වහන්සේගේ වචනය ගැන තව ඉගෙන ගන්න අපේ ජීවිතේ. Also to learn the word of God. ඊට අමතරව මොනවාද? What else? අපේ ශරීරය නිරෝගීමත්ව තියාගන්න දෙවියන් වහන්සේ දුන්න. We need to have a healthy body for ourselves. අපි හැමෝම වැඩ කරනවා අපි බිසි අපි ගොඩක් වැඩ අපිට වෙලාව නැහැ. We all are working every day. We are busy. We do not have time. නමුත් බලන්න කාලයක් වෙන් කරගන්න ඔබ වෙනුවෙන් කාලයක් වෙන් කරගන්න. But you have to set a time apart for yourself. ව්‍යායාම ටිකක් කරන්න. To do some exercise. තමන්ගේ ශරීරය නිරෝගීමත්ව තියාගන්න උත්සාහ කරන්න. Try to have a healthy body for you. ඔබ බලන්න පුළුවන් අපේ ඔක්කොගෙම මේ බඩවල් එහෙම ඉස්සරහට ඇවිල්ලා You can see our bodies are not in shape. හොඳ නිරෝගීමත්ව ඉන්නවා. ඒ කාලය අපි වෙනුවෙන් අපි දෙන නිසා. Because we are not giving the time. ඒ කාලය අපි වෙනුවෙන් දීලා වැඩි වෙලා දැන් අර 6 pack ඔක්කොම එක pack එකට දාලා තියාගෙන ඉන්නේ. So 6-pack became the 1-pack. කාලය දෙන්න ඔබේ ජීවිතේ නිරෝගීමත්ව තියාගන්නත්. Give the time to yourselves to be healthy. අපි වෙනුවෙන් කාලයක් දෙන්න අවශ්‍යයි. We need to give time to ourselves. අපි වෙනුවෙන් කාලයක් දුන්නොත් තමයි අපිට පවුල වෙනුවෙන් අනිත් දේවල් වෙනුවෙන් කාලය වැය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. Only we give time to ourselves, we can spend that time with our family and for the other things. අපිව නිරෝගීමත්ව තියාගත්තොත් තමයි ඊළඟට අනිත් කාරණාවල් අපිට පවුල වෙනුවෙන් ඉදිරි කාරණාවල් කරන්න පුළුවන් වෙන්නේ. If we make ourselves healthy, we can do the other things for our family. දෙවියන් වහන්සේ අපිට දුන්න කාලය
දෙවියන් වහන්සේට දෙන්න තියෙන දේ දෙවියන් වහන්සේට දෙන්නේ කාලයෙන්. With the time that God has given to us, we have to give the time that we have to give to God. ඒ වගේම ඔබේ පවුල වෙනුවෙන් දෙන්න තියෙන ඒ කාලය ඔබේ පවුල වෙනුවෙන් දෙන්න. And the time that you have to give to your family, you have to give it. ඊළඟට ඔබේ ජීවිතේ ඔබ වෙනුවෙන් දෙන්න තියෙන කාලය ඔබ දෙන්න. And you have to give the time to yourself. පිලිප්පි 3:13 කියමු. The book of Philippians, chapter 3. පිලිප්පි 3:13 සහෝදරයනි මම තවමත් අල්ලාගත්ත මේ නොසිතමි. නමුත් එකක් කරමි. එනම් පස්සෙන් තිබෙන දේ මතක නැතිකොට ඉස්සරහට තිබෙන දේවල් දෙසම බලාගෙන යමි. Brothers, I do not consider myself yet to have taken hold of it. But one thing I do, forgetting what is behind and straining forward what is ahead. පෞල්තුමා කියනවා පිටිපස්සෙන් තිබෙන දේ දැන් මතක නැති කරලා ඉස්සරහ තියෙන දේ බලාගෙන දුවනවා යා කියන එක. Paul is saying he will forget what is at the behind and he will strain towards what is ahead. දැන් ඔබට කියන්න. I will tell you. ඔබේ ජීවිතේ මෙච්චර කල් කාලේ නාස්ති කරපු එක අපි අර සිංහල වචනයක් කියනවා කාල කන්නි කියලා. If you have wasted your time so far, we say you have eaten your time. කාල කන්නේ ඉංග්‍රීසියෙන් දන්නේ. හරි. කාල කන්නි කියලා ඉතින් යන්න ඒ වගේ කාලයක් අපි මෙච්චර කල් ගත කරා නම් So if we have spent our time just like that, ඉස්සරහා බලාගෙන දැන් දුවමු. you have to run looking forward. දැන් අමතක කරලා දාන්න අතීතය. You have to forget the past. අතීතය අමතක කරලා පැත්තකට දාන්න දැන්. You have to forget what is behind. දැන් අපි ඉස්සරහා බලාගෙන දුවමු. දෙවියන් වහන්සේ අපිට හැමදාකම දෙන්නා වූ 86400 හරියට පාවිච්චි කරන්න පටන් ගමු අද ඉඳලා. Now you have to look forward and that 86,400 we have to use in the wise way. මේ 86400න් දෙවියන් වහන්සේට වෙන්න ඕන දේ දෙවියන් වහන්සේට දෙන්න ඕන කාලය හරියට දෙවියන් වහන්සේට අපි දෙමු. In the right way, we have to use that 86,400 time to our God. ඒ 86400 අපේ පවුලට අපි දෙන්න තියෙන කාලය හරියට අපේ පවුල වෙනුවෙන් දෙමු. With that time, we have to give the right time we have to give to our family. ඒ 86400න් අපි වෙනුවෙන් අපි දෙන්න තියෙන ඒ කාලය වැය කරන්න ඕන කාලය අපි වැය කරමු. With that 86,400, we have to use the time for ourselves. දෙවියන් වහන්සේගෙන් ඉල්ලමු ස්වාමීනි ඔබ වහන්සේගේ කරුණාව ඕන මට. We'll ask from God, Lord, I need your grace. අපි ගොඩාක් වෙලාවට දෙවියන් වහන්සේගෙන් ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙනවා. Most of the time, we are expecting so many things from God. අපි කියනවා දෙවියන් වහන්සේ අපිට මේක කරන්න මේ දේ කරන්න මේ දේ බලාගෙන හිටියා ඒ දේ සිද්ධ වුණේ නැහැ. We're telling God, I was waiting for this thing, and it didn't happen. ඔබ හැරිලා කල්පනා කරලා බැලුවොත් එහෙම දෙවියන් වහන්සේ වෙනුවෙන් දෙන්න තිබුණ කාලයවත් ඔබ දෙවියන් වහන්සේට දීලා නැහැ. If you turn back and see, you haven't even given the time to God that you have to give. ඔබ හැරිලා බැලුවොත් එහෙම ඒකේ තේරුම ඔබ දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නේ නැහැ. You turn back and see, that means that you didn't love God. අපි බයිබලයේ කියවපුවාම තියෙන පදයක් අරගෙන දෙවියන් වහන්සේ ඉල්ලාපල්ලා නුඹලාට දෙනු ලැබේ කියලා අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන ඉඳලා අපි කියනවා දෙවියන් වහන්සේ දුන්නේ නැහැ කියලා. We hold the word of God says, ask and you shall be given, and then we hold on to that and we say, God, you didn't give me. අපි කල්පනා කරලා බලන්නේ නැහැ අපි දෙවියන් වහන්සේට දෙන්න ඕන කාලය දුන්නාද දෙවියන් වහන්සේට ප්‍රේම කරාද අපි දෙවියන් වහන්සේට අපේ ජීවිතේ කොච්චර තැනක් කොයි ස්ථානයක් අපේ ජීවිතේ තියනවාද කියලා. But we did not think about how much time we have given to God or how much we have loved him. අපි යාඥා කරමු හැම කෙනෙක්ම Let's නැගිටලා. pray. අපි කියමු ස්වාමින් වහන්සේට. Let's rise up and pray to God. ස්වාමිනී මට උපකාර කරන්න. Lord, help me. ඔබ වහන්සේට ස්තුතියි මට අද වෙනකන් මේ දීලා තිබුණා වූ ඒ කාලය නිසා. Thank you, Father, for all the time that you have given to me. මම මෙච්චර කල් ඒ කාලය ස්වාමිනී වැදගත්කමක් ඇටියට ගණන් ගන්නේ නැතුව ඒ කාලය ඔබ වහන්සේට දෙන්න ඕන කාලය දුන්නේ නැත්තම් If I didn't give my time the most important way, the way that I have to give. ඒ කාලය තුල ස්වාමිනී ඔබ වහන්සේ වෙනුවෙන් මම කරන්න ඕන දේ මෙච්චර කාලයක් කරේ නැත්තම් If I didn't do the things that I have to do for God with the time. ස්වාමිනී මෙච්චර කාලයක් ඔබ වහන්සේ ළඟට මම ආවේ මගේ ජීවිතයේ දෙයක් ලබා ගන්න පිණිස මිසක් ඔබ වහන්සේට ප්‍රේම කරලා නෙමෙයි නං Only if I came under your feet only to receive but not to love God. ස්වාමිනී මෙච්චර කාලයක් මගේ පවුල වෙනුවෙන් මම දෙන්න ඕන කාලය මම දුන්නේ නැත්තම් If I did not give the time that I have to give to my family. මම වෙනුවෙන් දෙන්න ඕන ඒ කාලය මම දුන්නේ නැත්තම් If I did not use the time for myself so far. ස්වාමිනී මට උපකාර කරන්න අද ඉඳලා ඒක වෙනස් කරගන්න. Father God, help me to do that and change my life from today. ස්වාමිනී මට උපකාර කරන්න ඒ කාලේ ඔබ වහන්සේට දෙන පිණිස. Lord, help me, Father, to give that time. අපි හැම කෙනෙක්ම යාඥා කරමු ස්වාමින් වහන්සේට. Hallelujah. Let's all pray.